ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. තව දේ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රැය ගෙවූසේක. පහන්නු කල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා ඔවුන් අතරින් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබුසේක. ඔව් කවුරුදයත් උන්වහන්සේ විසින් පේදුරු යයි නම් කඩ ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩ්‍රූද ජාකොබ් සහ තෝමස්ද අල්පයස්ගේ පුත් ජාකොබ් සහ අන්තර්ජාතවාදියා නම් ලත් සීමොන්ද ජාකොබ්ගේ පුත් ජුදාස් සහ පසුව ද්‍රෝහියා වූ ජුදාස් ඉස්කාරියොත්ද යන මොහුය. උන්වහන්සේ ඔවුන් සමග කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටිසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක්ද මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත් තීර් හා සිදෝනයෙහි මුහුදු කරයනුත් උන්වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවා ගන්නට පැමිණි බොහෝ දෙනෙක්ද එහි වූහ. අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූ සුව කරනු ලැබූහ. උන්වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින් මුළු සමූහයා උන්වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ගෑදර ප්‍රේමාන්තේනි අපිට දවසේ සුන්දරම වෙලාව තමයි මේ පූජා වෙලාව. ළමයින්ටත් එහෙමත් දන්නේ නැහැ. කොහොමද දන්නේ? එපා වෙන වෙලාවක් දන්නේ නැහැ. ඒ කියන්නේ දවසේ සුන්දරම වෙලාව. සුන්දරම වෙලාවල් දෙකක් තියෙනවා. හරි. එකක් තමයි මේ පූජාව වෙලාව. දේව වචනය බෙදා ගන්න මට සමහර අය කතා කරලා කියනවා දවසේ ආසාවෙම බලාගෙන ඉන්න වෙලාව එකයි කියලා. ඉතින් ඒක කොච්චර ලස්සනයිද ඔබ මාව ස්වාමින් වහන්සේ අරගෙන ඉන්න තැන. දැන් ඔන්ලයින් මාස් එකේ තියෙන ලස්සනක් තියෙනවා මගේ ප්‍රමාන්තනේ. ඔන්ලයින් දේශනාවලත් ලස්සනක් තියෙනවා. ඒ ඔන්ලයින් මාස් එකේ දේශනාවල ලස්සන තමයි මොකක්ද? ඒ කියන්නේ දැන් මේක දැන් ඉරිදා පූජාවට ඇවිල්ලා බලහත්කාරකමෙන් ඇවිල්ලා ඉඳගෙන ඉන්න මෝනේ දේශනාව අහන්න මෝනේ නේ. තේරුණාද කියන එක? දේශනාව ඇහුවේ නැත්තම් ඉතින් හරි නෑනේ. අනිත් අයත් බලන් ඉන්නවා. ඇහුවේ නැතත් ෆෝන් එක හරි කොට ඉන්නවා. ඒ කියන්නේ අහන්න ඕන නිසානේ ඉන්නේ. මම ප්‍රමන්තනේ හැබැයි ඔන්ලයින් මාස් එකේ ලස්සන මොකක්ද දන්නවද? දැන් ඔබ දේශනාව අහන්නේ ෆෝන් එකේනේ සමහර වෙලාවට. ඒක ටීවී එකේනේ ලැප් එකේනේ. දැන් ඒතකොට ඔබට සම්පූර්ණ කවුරුත් මේක බලන් ඉන්නේ නැහනේ මගේ ප්‍රමාන්තනේ. කාටවත් තේරෙන්නේ නැහනේ. ඒතර ඔබ මගේ ප්‍රමාන්තනේ ඔබ මෙතන ඔබ මේක තනිකර ඔබගේ choice එකක්. දේශනාව අහනවද නැද්ද කියලා. දැන් සේ දේශනාව පැයක් විතර යනවා ගොඩාක් වෙලාවට සතියෙත්. නමුත් ඒත් ඔබ අහන් ඉන්නවා නේද? ඒක අහන් ඉන්නවා මම සමහරලාට දකිනවා ඒක 1000ක් 1500ක් 2000ක්වත් ඒක බලනවා අනිවාර්යෙන්. ඉතින් මම බලනවා ඒගොල්ලන්ට එහෙම බලන්න උවමනාවක් නැහැ නේද? මට එක තාත්තා කෙනෙක් කතා කරලා කියනවා ෆාදර් මම දේශනාව අහන්නේ පුංචි එයාගේ බබාගේ නැපි හොදන්නේ සුන්දර තාත්තා කෙනෙක් නැද්ද? පිරිමි අයට ආදර්ශයක් නැද්ද? එයා තමයි රෙදි ටික හොදන්නේ. ඒතර බාත්රූම් එකේ තමයි ෆෝන් එක තියාගෙන දේශනාව අහන වෙලාවෙන් තමයි ටයිම් කරන්නේ. යට පැය කාමාරක් විතර යනවා රෙදි ටික හොදන්න. හොඳ වෙලාවට මගේ දේශනාව පැයක් තියෙනවා. රිෆ්ලෙක්ෂන්ස් ටික අහලා ගත්තාම පැය කාමාරයි. ඉතින් අරගෙන පස්සේ මේකට පැන අහනවා. ඉතින් ඒක නිසා එයා කියනවා ඒ වෙලාව තමයි මම ජේසුත් එක්ක කතා කරන සම්බන්ධ වෙන වෙලාව. ඒ වෙලාවේ බාත්රූම් එකේ කවුරුත් නැහැ. ඒ වෙලාවේදී කියලා. මගේ ප්‍රමාන්තනේ එක මම කල්පනා කරලාදී අතිශය සුන්දර තැනක්. ජේසු ඒ කියන්නේ මේ යුගය ඇත්තටම පෙරණ කාලයක්, පොළන කාලයක්, හලන කාලයක්, සුද්ධ කරන කාලයක්. ජේසුගේ ඇඟේ එල්ලිලා ඉන්නේ එල්ලෙන්න ඕන හින්දා නෙමෙයි. ඔබ ජේසුගේ ඇඟේ එල්ලිලා ඉන්නේ ඔබට ජේසුව ඕනම නිසා මගේ ප්‍රමාන්තනේ. ඒක හරියම දහබර තැනක්. මම කතා කරලා කියද්දී මගේ ජීවිතයේ සුන්දර තැන් දෙකක් තියෙනවා කියද්දී එකක් තමයි මේ දේශනා කරන තැන.
හැබැයි අනිත් එක තමයි උන්වහන්සේගේ පාමුල ඉන්න තැන. අද වගේ දවසක අපි කතා කරන්නේ ඒකයි. අපි කතා කරන මාතෘකාව බලන්න. තරණය කරගත් තීරණය. ඒ පෝස්ට් එක තියෙනවා නම් දාන්න පුතේ. තරණය කරගත් තීරණය නැත්තම් කමක් නැහැ. තරණය කරගත් තීරණය නතර නොවන කාරණය. කන්ද තරණය කරලා ගන්න තීරණය නතර වෙන්නේ නැත්තේ ඇයි? මම ප්‍රමාන්තනේ ස්වාමින් වහන්සේ තාබරව ඔබගේ මගේ ජීවිතයේ කන්ද සහ ලන්ද ගැන අපට කියා දෙනවා. කන්ද මුදුනේ අත්දැකීම. මේක තියොලොජිකලි අපි දකිනවා දේව ධර්මානුකූලව දකිනවා කන්ද කියලා කියද්දී it's a meeting point with God. ස්වාමින් වහන්සේ it's a moment of encounter. ස්වාමින් වහන්සේව හමු වෙන තැනක් මගේ ප්‍රමාන්තනේ. ස්වාමින් වහන්සේව හමු වෙන තැනක්. සමාවෙන්න මේ ෆෑන් එකේ මයික් එකට වදින්න හුළඟ එනවා. කන්ද උඩ හුළඟ වගේ නිකන් අතර ඔබට එනවා ඇති. තේරුණාද? කෙසේ වෙතත් එතකොට මොකද වෙන්නේ? කඳු මුදුන්නේ අත්දැකීම කියද්දී අපි දකිනවා එලි, අපි දකිනවා මයි ප්‍රේමවන්තයනේ මෝසස් කඳු මුදුනට යනවා. අපි දකිනවා අපි දකිනවා ආබ්‍රහම් කඳු මුදුනට යනවා. මේ කඳු මුදුන එලියා කඳු මුදුනට යනවා. මේ හැම කඳු මුදුනේ අත්දැකීමක්ම. දැන් ජේසුගේ ජීවිතේම කඳු කීයක් තියෙනවද? ඔලිව් කන්ද, තාබෝර් කන්ද, කල්වාරි කන්ද. කන්ද කියලා කියද්දී මගේ ප්‍රේමවන්තයනේ ස්වාමින් වහන්සේ තාත්තව හම්බ වෙන තැන. දැන් කන්ද කියලා ගත්තාම ඒ කන්ද ඇවිල්ලා මෙහෙම උල් වෙච්ච තැනක්. ඒ කියන්නේ ඔබ ස්වාමින් වහන්සේට ළඟයි කියන අදහස. ඇත්තටම ජියෝග්‍රැෆිකලි අපි දකින්නේ අපි පල්ලි හදලා තියෙන ගොඩාක් වෙලාවට කඳු මුදුන් වල. දැන් මම වගේ ගම කළුතර දකුණේ පල්ලිය ගත්තාම ඇත්තටම කළුතර ටවුමෙම තියෙන ලස්සනම තැන කඳු මුදුන් එක තමයි තියෙන්නේ. දැන් බෞද්ධ රටක් වුණාට පන්සල තියෙන තැනට වඩා පල්ලිය තියෙන තැන ලස්සනයි. ඒක මුදුනක්. එතකොට ඒ කාලේ සුදු ස්වාමීලා මිෂනාරිවරු මොකද කරලා තියෙන්නේ? ඒ කඳු මුදුනවල් තමයි තෝරගෙන තියෙන ගොඩාක් වෙලාවට පල්ලි හදන්න. ඒ අර ස්වාමීන් වහන්සේ it's a meeting point. ස්වාමීන් වහන්සේව හම්බ වෙන්න තැනක් කියන හතර කරනවා. දැන් මගේ ප්‍රේමවන්තනේ ඔබගේ ජීවිතේ කන්ද. ඔබගේ ජීවිතේ අනිත් තැන්න ලන්ද අමතක කරලා කන්දට නගින අත්දැකීමක්. ස්වාමීන් වහන්සේව හම්බ වෙන මොහොතක්. ඒකට ඔබ මිලක් ගෙවන්න ඕනේ. කන්ද නගින්නට ඕනේ. කන්ද බහිනවා වගේ නෙමෙයි නගිනවා කියද්දි. ඒකට ඔබ ගුරුත්වාකර්ෂණයට එරෙහිව යන්නට ඕනේ. ඒ කන්දට ඔබ ගිහිල්ලා නැත්තම් ඔබ කැලේ කපාගෙන යන්න වෙන වෙලාවක් තියෙනවා. ඔබ කන්දට නිතර යන කෙනෙක් නම් පාර දන්නවා. හැබැයි පාර දන්නේ නැතුව යන්න කෙනාට කැලේ කපාගෙන යන්න වෙන්නේ. යාඥාවේ අත්දැකීම ලබන්න ලේසි නැහැ. ඒකට ඔබ මිලක් ගෙවන්න වෙනවා. ඔබ ආසදේ අයින් කරලා ඔබ තීරණයක් අරගෙන ඔබ උත්සාහයක් අරගෙන යන්නට වෙනවා. කන්දෙන් බහින්න එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි කන්දට නගින එක අත්දැකීමක්. ඒකට මිලක් තියනවා ගෙවන්න. මම ප්‍රේමවන්තයනි ඒක අද පළවෙනි කියවීමේ කොලොස්සිවරුන්ගේ ලිපියේ කතා කරලා කියන්නේ ස්වාමින් වහන්සේ බලන වචනේ. එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිදානන් වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන්වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. ජේසුත් එක්ක ඒකාබද්ධ වෙන්න. කනෙක්ට් වෙන්න. ප්‍රේමවන්තයනි මේක තමයි ඔබගේ ජීවිතේ තේරුම. මේක තමයි ජීවිතේ තේරුම. මේ කනෙක්ෂන් එක ගැන බලන්න බයිබලේ පුරාම කතා කරනවා. උන්වහන්සේ කතා කළා කියන ඔබ මගේ ජනතාව මම ඔබගේ සෙනග ඔබ මගේ ජනතාව මම ඔබගේ දෙවියන් වහන්සේ කනෙක්ෂන් එකක්. උන්වහන්සේ කතා කළා කියන ජෝම් 10 මගේ බැටළුව මගේ කටහඬ අහනවා කනෙක්ෂන් එකක්. උන්වහන්සේ කතා කරන ජෝම් 15 මම මිදිවැල ඔබ අතු එකට සම්බන්ධ වෙන්න කියලා කනෙක්ෂන් එකක්. උන්වහන්සේ කතා කළා මම ස්වාමියා ඔබ දාසයා සේවකයා කනෙක්ෂන් එකක්. මම ප්‍රේමවන්තයනි හැම කනෙක්ෂන් එකෙන් තමයි ඔබ ජීවත් වෙන්න පටන් ගන්න. හැබැයි මම ප්‍රේමවන්තයනි කනෙක්ෂන් එකේ තේරුම කනෙක්ෂන් එක තුල නැහැ. කනෙක්ෂන් එක තේරුම තියෙන්නේ කනෙක්ට් වෙලා පහළට බහින තැන. ඒ කනෙක්ට් වෙන්නේ ඔබ බලය ලබන්න ඔබ කනෙක්ෂන් එකෙන් ඔබ පළදරන තැන.
දැන් ජුවම් 15 හරි ලස්සනට කතා කරලා පස්වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියන බලන්න ජුවම් 15:5 මිදි වැල මමය ඔබ අතුය යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි මන්ද මාගෙන් වෙනව කිසිවක් කරන්නට ඔබට නොහැකිය 10 වෙනි වගන්තිය බලන්න බොහෝ ඵලදරනවා මගෙන් වෙනව කරන්න බෑ ඔබ මා තෝරා ගත්තේ නැත මම ඔබ තෝරාපත් කළෙමි එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵලදරන පිණිසත් ඔබේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක්වද උන්වහන්සේ ඔබට දෙන පිණිසත්ය අපි මාන්තියනේ ඒ කනෙක්ෂන් එක තේරුම් ඵල දරන්න ඕනේ ජීවිතේ ඵල දරන්න ඕනේ කන්ද මුදුනේ සරුංගල ඇරෙම ඉන්න බෑ කන්ද මුදුනට ගියයින් පස්සේ ඕක පුරුදුනයින් පස්සේ මගේ ප්‍රමාන්තියනේ කන්දෙන් බහින්න හිතෙන්නේ නැති වෙලාවල් තියෙනවා ඒ කියන්නේ ඒක අතිශය සුන්දර අත්දැකීමක් ස්වාමීන් වහන්සේව අත්දකින්න තැනක් ස්වාමීන් වහන්සේ විඳින තැනක් ඒක මහා දයාබර අත්දැකීමක් ඒකයි අපි දකින්නේ මයි ප්‍රමාන්තනේ ලුක්ත මගේ සුවිශේෂයේ අපි දකිනවා මේ කන්ද මුදුනේ අත්දැකීම 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා 33 වෙනි වගන්තිය ක්‍රියා 9 ලුක් 9:33 වෙනි වගන්තිය බලන්න. තවද මෝසස් සහ එලියා උන්වහන්සේ වෙතින් නික්ම වෙන්ව යද්දී පේදුරු තමා කුමක් කියන්නේ දැයි නොදැන ස්වාමිනී මෙහි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු. එකක් ඔබට එකක් මෝසස්ට එකක් එලියාටයි කිය. දැන් පේදුරුතුමා කියනවා මෙතන ඉමු කියලා. මෙතන ඉමු කියද්දී මගේ ප්‍රමාන්තනේ ජේසු ලෑස්ති නැහැ එතන ඉන්න. තාබෝර වල තේරුම බලය ලබලා උන්වහන්සේ දවල වස්ත්‍රයෙන් බැබලිලා ජේසුව මහ පුදුම විදියට යාඥාව තුල අත්දැකලා බහින්න ඕනේ කන්දෙන් ඔබ. ඒක අත්දැකීමක් මගේ ප්‍රමාන්තනේ. ඒ බහිනවා කියන එක. ඉතින් මෙතනදී මේ කඳ මුදුනේ අත්දැකීමේ රසය ඔබ විඳින්න ඕනේ. ඒක තේරුමක් තියෙනවා. ඒ රසයේ තේරුමක් තියෙනවා. ඒ කඳ මුදුනේ ඔබ කනෙක්ට් වෙන තැනක්. සම්බන්ධ වෙන තැනක්. හැබැයි මතක තියාගන්න. හැමදාම එක තාබෝර එකක් වෙන්නේ නැහැ. හැමදාම ජේසුව මාර විදියට දැනුණා. එහෙම නැහැ. හැම කන්දකම තාත්තම දැනුන්නේ නැහැනේ ජේසුට නේ. තාබෝර කන්දේ දැනුන්නේ නැහැ. දැනුණා. කල්වාරිය දැනුන්නේ නැහැ. එළොවි මෙලොවින් ලාබ සබක්තාන කියන්නේ ඒකයි. ඔලිව් කන්දේ දැනුන්නේ නැහැ තාත්තව. ඒකේම තමයි විදිය. හැබැයි මයි ප්‍රමාන්තනේ ඔබ දැනුන්නේ නැති වුණා ඔබට බලය ලැබෙනවා ඔබට. කන්දෙන් බහැලා ආවයින් පස්සේ ඔබගේ ජීවිතේ වෙනස්. කන්ද නැතුව කන්දට යන්නේ නැතුව තැන්නේ දඟලන ජීවිතවල තේරුමක් නැහැ. කන්ද මුදුනේ තේරුමක් තියෙනවා. මහා තේරුමක්. සමහරට ඔබ යාඥාවේ ඔය දෙන වෙලාව ඔබ විශ්වාසවන්තව යාඥාවේ වෙලාව උන්වහන්සේට දෙද්දී මම ප්‍රමාන්තනේ ඒ යාඥාවේ වෙලාවේ දෙද්දී ඔබ දන්නේම නැතුව ඔබ මෙහෙවනවා දවස පුරාවටම. හැබැයි ඒකට හුරු වෙච්ච නැති අය ඒ රසය දන්නේ නැති අය හරි වැඩ කරනවා මගේ ප්‍රමාන්තනේ. වැඩ කරනවා. හැබැයි මහා මහන්සියක පරිශ්‍රමයක මරිය මාර්තලා වගේ එයාලගේ ජීවිතය කියන්නේ වැඩ කරනවා තමයි. හැබැයි ඇත්තගෙන අර ග්‍රීස් නාන්නේ නැතුව යනවා වගේ. ඒක මිනිස්සේ කිරි විකුණනවා නේ. කිරි විකුණද්දි කිරි විකුණද්දි බීපු මිනිස්සෙක් ඉන්න අපාරයි. මල්ලි ඕකට තෙල් ටිකක් දාගන්න. මොකද ඇයි තෙල් කිරි ගන්නවා. තේරුණාද කියන්නේ? ඇත්ත. කිරි විකුණනවා මං කියන්නේ. දැන් මම ප්‍රබන්තනේ ඒ කියන්නේ අපි ජීවිතේ කිරි ඒ කියන්නේ අර තෙල් නැතුව මජං නැතුව ග්‍රීස් නැතුව මගේ ප්‍රබන්තනේ ඇත්තකන යන ජීවිත. ඒක උනාසේ 6:40 29 කියන්නේ. ඒ 6:40 උනාසේ කියනවා යෞවනය පවා වෙහෙස වී වැටති. යෞවනය පවා වෙහෙස වී වැටති. එතම අනුක්ලාන්ත වන අයට ශක්තියක් බෙලහීන අයට සවියක් දෙනසේක. තරුණයෝ පවා දුබල වෙති. යෞවනය පවා වෙහෙස වී වැටති. ඒත් සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝය. රාජාලීන් මෙන් පියාපත් විහිදා යන්නෝය. ඔහු දුවන්නෝය හෙත් වෙහෙස නොවන්නෝය. ඇවිදින්නෝය හෙත් ක්ලාන්ත නොවන්නෝය. මේ ඉමේජ් එක හරිම ලස්සනයි. රාජාලියා කඳ මුදුනට යන අත්දැකීම. රාජාලියා තටු ගහන්නේ මුදුනට යන්නයි.
තට්ටු ගහලා ඒක පරිශ්‍රමයක්. තට්ටු ගහලා මුදුනට ගියයින් පස්සේ ඌ යන්නේ ඌ තට්ටු ගහන්න දඟලන්නේ නැහැ. ඊට පස්සේ ඌගේ ටාගට් එක ඌගේ ඉලක්කය ඌගේ ගොදුර ගැන ඌ බලන්නේ. ඌ ජීවිතයත් එක්ක හැප්පෙන්න ඔට්ටු වෙන්න දඟලන්නේ නැහැ. මේක රාජාලියෙක් වගේ පියාඹන්න කාලය. ඒක ඔබට හම්බ වෙන්නේ කඳු මුදුනේදී. මම ප්‍රේමවන්තයනි, කඳු මුදුනේ සම්බන්ධ වෙන කෙනා ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වෙනවා. ඒකයි අද කතා කරන්නේ මොකක්ද? අද කොලොස්සිවරුන්ගේ ලිපිය කතා කරන්නේ උන්වහන්සේට we fuse into Christ. උන්වහන්සේ තුල මුල් ඇත ගන්න පරිදි ස්ථීරව ඉන්න. ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තයනි, මුල් ඇත ගන්න ස්ථීරත්වයක් ඕනේ. මුල් ඇත ගන්න ස්ථීරත්වයක්. අද මම මාළු ටැංකියට පැලගෙන ආවා. පැල ටිකක්. මම අහද්දී පැල හොඳට තේනවා. මම ගාව පුතා මුල් තියනවාද? ඒ අයිති වෙන්නේ මම ඒක ආයි කියලා. ෆාදර් මුල් නෑ. ඒ කියන්නේ අර ගලවලා තියෙන්නේ. මම මුල් අදීද? මුල් අදී ෆාදර්. තේරුණාද කියන එක? මම මුල් අදින බලාපොරොත්තුෙන් රුපියල් 50ක් දීලා පැල අරගෙන ආවා. තේරුණාද කියන එක? දැන් ඒක මම පෝච්චියේ දාලා තේරුණාද කියන එක වතුර ඇතුලේ දාලා මුල් අදිනකන් ඉන්න ඕනේ. දැන් හෙට ගිහිල්ලා මං ගලවලා බැලුවොත් එහෙම නෑනේ. ආයි දානවා. අනිත් දායි ගලවලා නෑනේ. ආයි දානවා. හරියටම හරියට. මම ප්‍රේමවන්තයනි, මුල් ඇත ගන්න පිණිස ඉන්න. ඒකයි සෙන්ට් ඉග්නේෂියස් හරි ලස්සනට කතා කරලා කියනවා. යක්ෂයා මොකද කරන්නේ? ඔබගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ තුල පැල මරන්න පුළුවන් නම් මරනවා. හරිද? මරන්න පුළුවන් අනිවාර්යෙන් මරනවා. හැබැයි පැල පොඩ කරලා මොකද කරන්නේ? මුල් ඇදගෙන එද්දි, කිරි මුල් ඇදගෙන එද්දි ඌ මොකද කරන්නේ? ගලවනවා. ගලවලා අයින්දනවා. ඔබ විනාශ වෙන්නේ නැහැ. තේරුණාද? ඔබ මැරෙන්නේ නැහැ. හැබැයි පැලවෙන්නෙත් නැහැ මගේ ප්‍රේමවන්තයනි. ඉතින් ආයි කිරිමුල් අදිදිව ගලවනවා. ආයි තියනවා. ගලවනවා. හැමදාම එකම තැන. මගේ ප්‍රේමවන්තයනි, උන්වහන්සේ ඔබ මවලා තියන්නේ හැමදාම කිරි බොන්න නෙමෙයි. ඒකයි අපි දකින්නේ හීබ්‍රු පොතේ උන්වහන්සේ කතා කරලා කියනවා හැමදාම ඒ කියන්නේ කිරිබොන 5 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 4:12 වෙනි වගන්තියේ කතා කරලා කියනවා. හීබ්‍රු 5:12 ඔබ ගුරුවරු විය යුතු කාලය දැන් පැමිණ ඇතත් දේව පණිවිඩය යන්නෙන් පටන් යමක විසින් ඔබට ඉගැන්ව යුතුව තිබේ. ඒ කියන්නේ ගුරුවරු වෙන්න ඕනේ. තාම අම්මා ආච්චි තේරුණාද කියන එක? අලියා එක්තනම ඉන්නේ. ඒ කියන්නේ ඔබ ගුරුවරු වෙන්න ඕනේ. හැබැයි කියලාමයි තාම කියාගෙන ඉන්නේ. හැමදාම එකම සූප්පයෙන් බොන බබා උක්කුංලා වෙලා හැමදාම එතනම තැනම වචනේ කතා කරලා කියන බලන්න උන්වහන්සේ කියනවා මොකද්ද කියන්නේ? ගුරුවරු විය යුතු කාලය දැන් පැමිණ ඇත. දේව පණිවිඩය යන්නෙන් පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඉන් අදහස් කරන්නේ ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බවය. මම ප්‍රේමවන්තයනි, උදේට කිරි එකක් බොන්න ඕනේ. නැත්තම් සමහරට හරියන්නේ නැහැ. නැද්ද? දැන් කිරි පිටිත් නැහැ. පිටිම නැහැ. තාම මම දන්න තරම් පිටි නැහැ. මගේ ප්‍රේමවන්තයනි, පඳුරු පෙරහල් නැතුව අපිටත් පිටි නැහැ. තේරුණාද කියලා? වෙදින් මාසෙම තිබ්බනම් ওই විදිහට පූජා පිටි පෙට්ටියක් එම ෂේප් එකේ හම්බ වෙනවා. පිටි නැහැ. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? දැන් ඔය කිරි මොන තැනම තමයි නතර වෙන්නේ. එයින් එහා ඝන ආහාර මම ප්‍රේමවන්තයනි අපිට සටන් කරන්න කිරි බීලා බෑ. හැබැයි හොඳට අඳුරගන්න. අපේ තියෙනවා නේද ප්‍රශ්න අපිටලා කැඳ බීලා වගේ කියලා. උපහරණයක් තියෙනවනේ කැඳ බීලා වගේ කියලා. අහලා තියෙනවනේ කැඳ බීලා වගේ කියලා. අහලා තියෙනවනේ. 3 දෙනයි 4 දෙනයි ඉන්නේ. ඉතින් මොකද වෙන්නේ? කැඳ බීලා කියන්නේ මේක අමු ප්‍රෝඩාවක් හොඳේ. මේක ඉංග්‍රීසි ජාතීන් සිංහලයට කරපු රැවටිල්ලක්. දැන් ඇත්තටම ඒගොල්ලෝ චීස් පුඩින් බටර් කෑලා ඉව නෙමේ. අර කොළ කැඳ එකක තියෙන ශක්තිය හිතා ගන්න බෑ.
හිතාගන්න බැරි ශක්තියක් තමයි කොළ කැඳ එකේ තියෙන්නේ. ඉතින් මේ කැඳ බීලා සිංහලයා තේරුණාද කියන එක එන අර එන ශක්තිය වටන්න තමයි විදේශිකයා මොකද කරේ? හරියට කැඳ බීලා වගේ අයිසේ. කැඳ බීලා වගේ. ඒ කියන්නේ මේ මානසිකව වටන්න කියපු කතාවක්. එහෙම නැතු මේ කැඳවල ශක්තිය නැත්නම් කැඳවල හොඳට ශක්තිය තියෙනවා. මගේ ප්‍රේමවන්තනේ ඒක නිසා එතනදී අපිට සටන් කරන්න අපිට ඉස්සරහට යන්න මාංශය ඕනේ. ඒ ශක්තිය ඕනේ මගේ ප්‍රේමවන්තනේ. 14 එහෙත් දැඩි ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මොහුකුරා ගිය පුද්ගලයන්ටය. ඒ කියන්නේ හොඳ නරක අවබෝධ කරගන්න ජීවිතේ ස්ථීරණ ගන්න. ඒ කියන්නේ අභිවෘද්ධි ආලේපේ තේරම බිෂප්තුමා කන ආරාධනය කරන මේ නැද්ද? ඒක දැන් හිතන්නේ ඒක තමයි. ඊට එහා ගිය තැනක ඔබ සොල්දාදුවෙක් වෙනවා. ඔබ වරිය කෙනෙක් වෙනවා. මගේ ප්‍රේමවන්තනේ ඒ තුල මහා සටනක් කරන්න ඔබට ශක්තිය ඕනේ. එනිසා ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා ඒ උන්වහන්සේට සම්බන්ධ වෙන්න. කොලොසිවරුන් ගිලිපිය කතා කරන වචනේ බලන්න. මේ කඳු මුදුනේ වෙන දේ උන්වහන්සේ තුල මුල් ඇදගන්න පරිදි ස්ථිරව ඉන්න. අපිට මතනේ මේ මුල අදිනවා කියන එක බයිබලේ මම දකින ලස්සනම තැනක්. ගංගා අපි ගීතාවලිය 1 මේක මම අරන් ඇති ඕන තරම්. ගීතාවලිය 1 උන්වහන්සේ කතා කළා කියනවා මේ ගඟ ඉවුරේ සිටවපු ගහ ගැන මගේ ප්‍රේමවන්තනේ. ගීතාවලිය 1 දෙවනි වගන්තිය බලන්න. උන්වහන්සේ කතා කරන සමිඳුන් මයි වෙන්නේ ප්‍රීති ප්‍රමුදිත වන දිවා රැද භාවනා කරන මිනිසා භාග්‍යවන්තෙක් වන්නේ. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කාලට පළ දරන කොළ පරවී නොයන ගසකට සමානය. ආයි දෙවනි වගන්තිය ගන්න. සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවා රැ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තෙක්. සමිඳුන්ගේ විනය කියන්නේ ලෝ තෝරා ඒ දෙවියන් වහන්සේගේ වචනයයි අදහස් කරන්නේ. ගීතාවලිය තියෙන කාලේ නව ගිවිසුමක් තිබ්බේ නැහැ. එතකොට දෙවියන් වහන්සේගේ වචනය දිවා රැ මෙනෙහි කරන මිනිස්සයා ඇලදොල අංගද අද්දර හිටවපු ගහක් වගේ. ඒක මේ කතා කරන්නේ කඳ මුදුනේ අත්දැකීම. ඒකයි ජෙරමියා 17 උනාසේ 7 කතා කරලා කියන්නේ මයි ප්‍රේමවන්තනේ සමිඳුන් සරණ යන අය සමිඳුන් කෙරේ විශ්වාසය තබන සමිඳුන් තරේ විශ්වාස කරන නිසා භාග්‍යවන්තයෙක් මන්ද ඔහු ගං යුරේ සිටුව ඇති ගඟටම මුල් ඇද ඇති කිම්මානට කිසි බියක් නැති කොළ පරවීමක් නැති නියං කාලය ගැන කරදර නැති නොනැවති දිගටම ඵලදාවක් ඇති ගසක් හා සමාන වේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ මුල් ඇද ගන්න මගේ ප්‍රේමවන්තනි ක්‍රයිසිස් ඔරියන්ටඩ් ප්‍රෙයර් අර අවශ්‍යතාවයට තෙල් අරගෙන ගිය අඥානවන්ත යුවතියෝ 5 දෙනා වගේ නෙමෙයි අතිරික්තයක් අරගෙන යන ගඟට මුල් ඇදලා තියෙන්නේ. ඒ අවස්ථාවට උචිතව ලෙස වතුර ටැංකිය අධ්‍යාත්මයක් නෙමෙයි. වතුර ටැංකිය අධ්‍යාත්මයේදී ඔබ වතුර ටැංකිය පුරවගෙන යනවා. මගේ ප්‍රේමවන්තනි පුරව ගත්තාම වතුර ටැංකිය පුරවලා තියෙද්දි ටැප් එක අරිද්දි වතුර ෆුල් ප්‍රෙෂර් එක එනවා. හැබැයි වතුර ටැංකිය හිඳෙද්දි ටැප් එකේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. හිඳිලා ඊට පස්සේ අපේ අධ්‍යාත්මිකේ වගේ පටන් ගන්නවා නියමට. හැබැයි ඒක මේන්ටේන් කරන්නේ නැහැ. මුල අදින්න ඔබට ගලව හිටවන්න බෑ. ස්වාමීන් වහන්සේ තුල මුල් ඇද ගන්න ඔබගේ ආඥාව ස්ථිර වෙන්නට ඕනේ. ජේසු කඳ මුදුනට යන්නේ මයි ප්‍රේමවන්තනි නිරන්තර පුරුද්දක් විදිහට. උන්වහන්සේගේ ජීවිතය තුළ ඕන තරම් මේක උදාහරණ පිටින් මට කියන්න පුළුවන්. කිරුදාවට බොහෝ කලින් කඳ මුදුනට යනවා. උන්වහන්සේ ජනතාවගේ වෙන් වෙලා කඳ මුදුනට යනවා හුදකලා වෙනවා. මගේ ප්‍රේමවන්තනි ඒක ජේසුගේ ජීවිතේ ක්‍රමයක්. තාත්තව හම්බ වෙන්න ඒ මුල් ස්වාමින් වහන්සේ වෙතටම ඇද ගන්න ජේසු ඔබට මට ජීවත් වෙන කියා දීපු විදිහ. ක්‍රයිසිස් ඔරියන්ටඩ් ප්‍රෙයර් කියන්නේ අරගල කේන්ද්‍රීය යාඥාවක්. වතුර ටැංකිය අධ්‍යාත්මයක් වගේ. නමුත් උන්වහන්සේ දිය උල්පතකට සම්බන්ධ වෙන්නයි ඔබට මට ආරාධනා කරන්නේ. අවශ්‍යතාවයේදී අපි උන්වහන්සේ ගාවට යනවා. හරි එහෙම හරි යන්නේ කොහොඳයි. රාත්‍රියේ මිතුරාවයින් පස්සේ මිතුරාගේ ගෙදර ගිහිල්ලා මගේ ප්‍රේමවන්තනේ මිතුරාගේ ගෙදර ගිහිල්ලා ඇවටිල කරනවා හම්බ වෙනකන් ඉල්ලපු යාඥාව වටිනවා. අවස්ථාව ක්‍රයිසිස් එකේදී යාඥා කරන්න ඕනේ. හැබැයි මේක ඔබගේ ජීවිතේ ක්‍රමයක් වෙන්නට ඕනේ. ජීවිතේ පරිණත වෙන්න. යාඥාව තුළ කන්සිස්ටන්ස් ස්ථිරත්වයක්. යාඥාව ඒකයි ටයිම් ටේබල් එකක් ඕනේ. ඔබ යාම දවසේ පැය උන්වහන්සේට දෙනවා කියන ස්ථිරත්වයක ඔබ ජීවත් වෙන්න ඕනේ. ඒක මුල් අදින්නේ.
මැරෙන්නේ නැහැ ඔබ. හරි කොහොම හරි යාඥා කරනවා ෂේප් එකේ ඉන්නවා. හැබැයි ආයි අර ගැලවිලා යනවා. හැබැයි මුල් අදින්න ඕනේ. ස්වාමීන් වහන්සේ කොලොසිවරන් ගිලිපිය කතා කරන වචනේ බලන්න. උන්වහන්සේ තුළ මුල් ඇදගෙන පරිසීරව ඉන්න. උන්වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණ කරගන්න. ඒ කියන්නේ ජේසුගේ අත්විවරම උන්වහන්සේ තමයි අත්විවරම. ඒ මත තමයි මං හැදෙන්නේ. අනවසර ඉදිකිරීම බෑ. ජේසු කියන අත්විවරම මං ගොඩ නැගෙන්නේ. ඒතර ඔබට අත්විවරම පේන්න ඕනේ. තේරුණාද කියන එක? පස් ටික අයින් කරලා අත්විවරම මතු කරගන්න ඕනේ. මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. මේ අත්විවරමක් කියන එක. මම ප්‍රමාන්තන එකයි මුනාසේ මාක්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ මතයතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ මේ අත්විවරම් දෙක පිළිබඳ උපමාව. 24 වෙනි වගන්තිය. ඒත් යමෙක් මගේ වචනය අසා ඒවා පිළිපදීද ඌ පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැනවතකුට සමානය. වැසි වැස ජලය ගලා සුලගම ඒකට ගැසීය. ඒ පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිනි. තවද යමෙක් මගේ වචනය අසා ඒවා නොපිළිපදීද ඌ වැලි මත ගෙය තනාගත් අනුවන මනුෂ්‍යයෙකුට සමානය. වැසි වැස ජලය ගලා සුලගම ඒකට ගැසීය. ඒ බිඳ වැටිනි. ඒ වැටීමද භයංකාර විය. අතිවාරම ක්‍රිස්තුස් වහන්සේ තුළ ගොඩනැගෙන තැන. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ තුළ ගොඩනැගෙන්නේ නැතුව වැලි මත ගොඩනැගිච්ච දැන් කොරෝනාව ආව ගමන්ම කුඩු වෙලා යනවා. අර පොල්ලතු ගලවලා යනවා නැද්ද? සිද්ධි ආව ගමන්ම ඍතු වෙනස් වෙච්ච ගමන්ම විනාශ වෙනවා. අර පරණැල් වගේ සේම ලාමක අතිවාරම් මත චූටි හැඟීම් මත අර දැනෙන සුන්දර දේවල් මත තේරුණාද? පාවෙන ලාටු මත පාට ලීලා මත නැද්ද? තේරුණාද කියන එක? එතකොට මේ සුන්දර නිකන් හරි මේ ටොපික් වල වගේ නැද්ද? නිකන් ඒක රැපින් පේපර්ස් වගේ දේවල් වල යැපෙන තැන්. ජීවිතේ තේරුමක් නැහැ. ඒව නැති වෙලා යනවා. මම හිතනවා මේ කාලේ අපිව සුද්ධ කරන්න එහෙමයි. ස්වාමින් වහන්සේ තුළ පදනම් වෙච්ච තැන් සීර වෙනවා. අනිත් තැන් ගැලවිලා යනවා. මම ප්‍රමාන්තේනේ ජේසු අපි දකින්න එකයි කඳු මුදුනට යන අත්දැකීම අද සුවිශේෂ වචනය අයිති කරගමු. වචනේ කියවන්න පුතේ. තවද ඒ දවස්වලදී උන්වහන්සේ ආඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට ආඥා කරමින් මුළු රැය ගෙවුසේක. පහන් වූ කල මගේ ප්‍රමාන්තයනේ ඒ දවස්වල යාඥා කරන පිණිස. ඒ කියන්නේ අනිත් දවස්වල යාඥා කරේ නැද්ද? නෑ, මේ දවස්වල මුළු රැය යාඥා කරා. ඒ කියන්නේ ජේසු නිදාගත්තේ නැති තරම් ඒ හින්දා වෙන්නේ නැති කුණාටුව එන වෙලාවෙත් බෝට්ටුවේ මෙත්තේ මත උන්වහන්සේට නිින්ද ගියේ නැද්ද? වැටෙන තැන නිදි. අපි වගේමයි නැද්ද? පුදුම ආශිර්වාදයක් තියෙන්නේ. ආයි මොනවද දේශනාවේ ඇහිද්දිම නිදි නැද්ද? ඒ කියන්නේ ජේසු මිලක් ගෙව්වා ඒ කන්දට යන්න. ජේසු මිලක් ගෙව්වා නම් ඔබ මට මොනවද කතා? ජේසු නිින්ද කැප කරලා එතනට ගියේ. නිින්ද කැප කරලා යන්නේ. මුළු රෑයක් ඇයි සෙනග ඒ තරමටම පිරිස් ඒ තරමට වැඩ ගොඩක්. දැන් ජේසුට තිබුණානේ කෙලින්ම අද do not disturb board එක දාලා ෆෝන් එක flight mode දාලා නැත්ද වෙනම තැනක ගිහිල්ලා ඉන්න. ජේසු එම කරේ නැහැ. ඒක මං කිව්වේ කන්ද තැන්න කනෙක්ට් වෙන්න ඕනේ. එනිසා තැන්න ලන්ද අමතක කරලා කන්දටම වෙලා ඉන්න බෑ. ඒක තේරුමක් නැහැ. අපි කන්ද මුදුනේ අත්දැකීම ගන්න තැන්නේ ජීවත් වෙන්න. මොකද ස්වර්ගයට යද්දී උන්වහන්සේ මොකක්ද කියන්නේ? ඔබ කොච්චර වෙලා යාඥා කරාද? කන්ද මුදුනේ හිටියද? ඒව නෙමෙයි අහන්නේ. මාව මගේ ආදරයෙන් පිරීලා ඔබ මං වගේ ආදරය කරාද? මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරියෙන් එකම දෙවියන් වහන්සේට ආදරය කරන්න. මම ඔබට ආදරය කරා වගේ ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. මේක තමයි ශ්‍රේෂ්ඨතම ආඥාව. ඔබගේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන තැන, ඔබගේ බලදරන තැනක්. ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, කරුණාව, ආත්ම දමනය, මෘදුකම, මයි ප්‍රේම නිහතමානීකම, මයි ප්‍රේම මේ සුද්ධාන්ත ඵල ඔබ දරන්න ඕනේ. ප්‍රතිඵල ඵල කන්නේ ඔබ නෙමේ. ඵල කන්නේ අනිත් අය. අනිත් අයගේ ජීවිතේ පෝෂණය කරන්න ඔබ කඳු මුදුනට යන්න ඕනේ. මගේ ප්‍රමාන්තයනේ
එක කෙනා එක විදියට මේ තැන හොයාගන්න ඕනේ. ජීවිතේ එක කෙනා එක විදියේ මම මේක ඉගෙන ගන්න මගේ අම්මගෙන් තාත්තගෙන්. මේ වෙනකොට තාත්තා නැහැ. අම්මගෙන් මම මේක ඉගෙන ගන්න මහා දයාබර දෙයක්. ඒ කියන්නේ යාගේ ජීවිතේ යා ඕන තැනක නංගිලගේ බබාලා ඉස්කෝලේ යන්න ඇනෙක්ස් එකක් අරගෙන කොළඹ නතර වෙන්නදී යා බලන එකම දේ පල්ලියක් ළඟද එකම දේ. අර දවස් ගානේ පූජාව ඕනේ. දවස් ගානේ මොන දේ තිබුණත් පූජාව ඕනේ. මම ප්‍රේමවන්තයනි මට මතකයි තාත්තා අන්තිම දවස් තුනේ තාත්තා ජීවත් වෙච්ච එයා ගොඩාක් අමාරුවෙන් හිටියේ ඇඳට වෙලා දවස් 2ක් 3ක් තමයි හිටියේ අනිත් හැමදාම තාත්තා වැඩ කරා නමුත් ඒ අන්තිම දවස් තුනේ තාත්තට දරා ගන්න බෑ දැඩි වේදනාවක තාත්තා ඉන්නද්දි අම්මා පැය 24 තාත්තා ගාව හිටියා හැබැයි එක පැයක් විතරක් හිටියේ නැහැ ඒ කාවාරි අම්මා තාත්තා ගාව තියලා පල්ලියට ගිය පැව තාත්තා සඳුදා උදේ 6 විතර නැති වුණා. අම්මා ඒ වෙලාවේ පල්ලියේ ජේසුව ලබන්න ගිහිල්ලා. මම ප්‍රේමාන්තනේ ඒ වෙලාවේ තමයි තාත්තා නැති වුණේ. අම්මා එනකොට තාත්තා නැති වෙලා. ජීවිතේ මම මේක ඉගෙන ගන්නෙ සමනීරෙන් නෙමෙයි. මම මේක ඉගෙන ගන්නෙ මගේ අම්මගේ තාත්තගේ. ජේසුර දෙන වෙලාව. ජේසුගෙන් ලබන බලය පල්ලිය ගිහිල්ලා ලබලා ජේසුව ලබලා ඇවිල්ලා තේරුණාද කියන දුවලා ඇවිල්ලා වැඩ කරනවා ආයිත් ඉතින් වැඩ කරනවා ඉවරයක් නැහැ. ඒකයි කන්දේ ලන්නේ තේරුම. සමහර අය පල්ලි බදාගෙන යාඥා පොත් කාවෝ වගේ හපහප කනවා. නැද්ද? පොත් කෙවිලා යාඥා නුවණ පොත් කෙවිලා පිටු ගැලවිලා නැද්ද? බයිබලේ නම් කියවෙන්නේ නැහැ ජීවිතේට ඒවා කියවන්නේ නැහැ. නැද්ද? අර පොත් ගැලන පොත් ඔබ කිය නුවණ වල නෙමෙයි තියෙන්නේ. හැබැයි එතනම විතරයි. පරිසිවරු වගේ එතනම විතරයි කුවක කං තේරුණාද මොන ආදරයක්වත් නැහැ විනිශ්චය කර තේරුණාද නන්නතර වෙච්ච තැනක කන්ද විතරයි කන්ද නෙමෙයි ඒවා කන්ද නෙමෙයි වගේ කෙන්ද වගේ තේරුණාද ඒවා කඳු නෙමෙයි තේරුණාද කියන එක නමුත් එහෙම තැනක් නෙමෙයි මේ කතා කරන්නේ ගත කරන වෙලාව නෙමෙයි not the time but the quality ඔබගේ ජීවිතේ ස්වාමින් වහන්සේව හම්බ වෙන විදිය ජේසු මේ කාලේ මගේ ප්‍රේමවන්තනේ මේ කාලේ මුළු රාත්‍රියම යාඥා කරනවා. ඒක ස්පෙෂල් මොමන්ට් එකක්. ජීවිතේ ඔබගේ ජීවිතේ පුරුදු යාඥාවක් තියෙන්න ඕනේ. හැබැයි විශේෂ තැන්වල ඔබ එක්වරු ඉඳලා ගැඹුරු තීරණවලදී ගැඹුරු යාඥාවට යන්න ඕනේ. මම ප්‍රේමවන්තනේ ඔබ ඉඳලා හිටලා හරි වෙලාව බලන්න නැතුව යාඥා කළා බලන්න. වෙලාව ගලවලා ඔරලොස්සු වෙලාව ගලවන්න බැසමාවෙන් ඔරලොස්සු ගලවලා තියලා වෙලාව හිතන්න නැතුව ජේසුස් ගාවට ගිහලා බලන්න. අපි ගොඩාට ටයිම් කරලා යන්නේ. තව කාලක් තියෙනවා. එහෙම නැතුව නිකන් ගිහලා බලන්න. ඔබගේ ජීවිතේ ඒ වගේ බූස්ට් එකක් ඒ වගේ තල්ලුවක් ඔබට ඕනේ සමහර වෙලාවල් වලදී. ජේසු ඇයි මුළු රාත්‍රියම යාඥා කරන්නේ බලන්න වචනේ. පහන් වූ කල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා ඔවුන් අතරින් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයයි නම් තැබුසේක. කාරණාව විතරයි තියෙන්නේ. ජේසු ගෝලයන්ව තෝරගන්න කඳ මුදුනේ මුළු රාත්‍රියම යාඥා කරා. ඇයි උන්වහන්සේට තිබුණානේ? ගෝලයෝ ටික නම්බර්ස් ටික අරගත්තා. නමුමරිය 3ක් කිව්වා උඩ දැම්මා ගත්තා. අම්මා ඇයි යන්නේ? ඇයි දැන් 12 වෙනියා ජුදාස් ඇති වුණාම 12 දෙනා තෝරගත්තේ ධාතු දාලා නැද්ද? මම ප්‍රේමවන්තනේ ජේසු එහෙම තේරුවේ නැහැ. serious prayer serious discernment ජේසුට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේම පුතා වෙලා මගේ ප්‍රේමවන්තනේ ජීවිතේ ඒ 12 දෙනා තෝරගන්න ජේසු එච්චර යාඥා කරා නම් ඔබගේ මගේ ජීවිතේ තෝරා ගැනීමේදී ඔබ කොච්චර යාඥා කරන්න ඕනද? සමහර ඔළුවට අත ගාගෙන නැතිනේ හස්බන්ඩ් තෝරගත්ත විදිය නැද්ද? වයිෆ් තෝරගත්ත විදිය යම්මේ මොකක්ද නේ මම කරේ යාඥාව කිව්වේ මොකද්ද? යාන්න කොහොමරි දෙන්න කියලා කිව්වේ දන ගහගෙන.
දැන් ඉතින් කනවා නැද්ද? දැන් ඉතින් විඳවනවා. තේරුණාද මගේ ප්‍රේමවන්තනි? ජීවිතයේ තීරණ ගන්න එකයි කියන්නේ තරණය කරගත් තීරණය නතර නොවන කාරණය. කන්ද තරණය කරලා ගන්න තීරණය. ජේසු එච්චර සීරියස්ලි ඒ ගෝලියෝ 12 දෙනා ගැන හිතුවා. මම ප්‍රේමවන්තනි එක්කෙනා ගැන තාත්තට ගාවට අරගෙන ගියා. එච්චර සීරියස් දෙයක් ජේසුට. ජේසුගේ තීරණය කොච්චර සීරියස්ද බලන්න. කඳු මුදුනේ ඔබ ගන්න තීරණය කඳු මුදුනේ ගන්න. ඔබ මේක කරන්න දෙපාද අහලා විමසලා ඔබ ඒකත් එක්ක ඉඳලා ජේසුගේ කැමැත්ත හොයලා උන්වහන්සේගේ කැමැත්ත බලන එක විදිහ තියෙනවා. බබ්‍රමන්තන උන්වහන්සේ කතා කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම ඔබ උන්වහන්සේ ඔබට බයිබලෙන් කතා කරන මහා දයාබරව. සමහරවල් පුංචි සිද්ධි හරහා උන්වහන්සේට කතා කරන්න පුළුවන්. ටීවී එකෙන් කතා ඒ වගේ පුංචි සිද්ධිය වුණ අර යාඥාවේ ඉඳලා ඔබ ඩිසර්න්මන්ට් එකක් හොයද්දී එකම තැනකදී සමහර තැනකදී උන්වහන්සේ ඔබට කතා කරනවා. හිතා ගන්න බැරි විදියට මගේ ප්‍රේමවන්තයනේ. ජේසුට කනෙක්ට් වුණායින් පස්සේ උන්වහන්සේ එක එක්කෙනාට ආවේනික විදියට කතා කරනවා. මඟ පෙන්වීමේදී උන්වහන්සේ ඔබට කතා කරනවා. මගේ ප්‍රේමවන්තයනේ මේ සිස්ටම් එකට ඔබ යන්න ඕනේ. මේ රේඩියෝ චැනල් එකට උන්වහන්සේගේ චැනල් එකට ඔබ මීටර් ටියුන් කරගන්න ඕනේ. ඒ සිග්නල් කනුව ඔබ අල්ලගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන විදියක් තියෙනවා. ඒකට ඔබ කනෙක්ට් වුණායින් පස්සේ මගේ ප්‍රේමවන්තනේ හරි ලේසි මේ උන්වහන්සේ කියන්නේ කියන එක. යකා එහෙම බල්ටි ගහනවා. ඒක ඇත්ත. ජේසුගෙම කටහඬින් කතා කරලා රවට්ටන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවල් ඒවා අපිට අයින් කරන්න බෑ. පාදරේ පියෝගාවට දේවමෑණියෝ වගේ යකා වේ දර්ශනුනේ දේවමෑණියෝ වගේ. තෙරේසා වවිලාට ජේසු වගේ දර්ශනුනේ යකා ජේසුගේ ස්වරූපයෙන්. ඒතර හඬ පටලවනවා. හරි. ඒ වගේ තැන්වල තමයි අපි ගැඹුරු යාඥාවේ ජපමාලේ අපි ස්ථිර වෙන්නේ. අපි මඟ පෙන්වීම මෙහෙම වෙන්නේ. අපි සභාවක විමස ගන්නෙ. උන්වහන්සේ අපිට කතා කරන දේ. හැබැයි තීරණය සීරියස් දෙයක්. ඔබගේ ජීවිතේ හැම වෙලාවෙම ස්වාමින් වහන්සේගේ විමස ගන්න එක. මගේ ප්‍රේමවන්තයනි මේකට මම බුදේ ඔබට අත්වැලක් දෙන්නම්. දවස ඔබ ආරම්භ කරන්නට ඕනේ. ශුද්ධාත්මයන්ත් එක්ක. මම ඒක පටන් ගන්නේ වෙල්කම් හෝලි ස්පිරිට් කියන හිම් එකත් එක්ක. වෙල්කම් හෝලි ස්පිරිට් පිට හිම් එක දාලා ඒ බ්ලූටූත් ප්ලේ එක ප්ලේ වෙන්න දාලා ශුද්ධාත්මයන්ට මම දවස ප්ලෑන් කරනවා. දවසේ අද කරන්න තියෙන දේ ශුද්ධාත්මයන්ට ආරාධනා කරනවා ඒ තැන් වලට එන්න. කොටිම කියනවා නම් අද මාළුන්ගේ පැල ගන්නවා කියන එකත් මම ශුද්ධාත්මයන් වහන්සේට දුන්නා. ඔබ hina වෙන්න පුළුවන් මොනවද ෆාදර් මිනිස්සු බඩගින මම පැල ගන්න. හරි. ඒක මම කර දෙන්නේ කරන්න. චූටි හැමදේම ඔබ හදන පුඩින් එකත් ශුද්ධාත්මයන්ට බාර දෙන්න පුළුවන්. කරන හැමදේම දවසේ ඔබ කරන්න දේ ටක් ගාලා ඔළුව ඇතුලේ ඇඳ උඩ ඉඳගත්ත ගමන්ම ශුද්ධාත්මයන්ට ආරාධනා කරා. ශුද්ධාත්මයන්ට ආරාධනා මේක මේ ගීතිකව දාන්න ඕනේ නැහැ. මුතු ඕනම තැනක ශුද්ධාත්මයන්ට ඇරයුම් කර නම මොරිතනක ඇරයුම් කරලා දවස ප්ලෑන් කරන්න එක්තන ඉඳගෙන දවස මෙන්න මේ දේවල් කරනවා කියද්දී දවස සැලසුම් වෙනවා මගේ ප්‍රේමවන්තයනි. දවස සැලසුම් වෙනවා කියා ගන්න බැරි විදියට. හැම සිද්ධියදීම ආත්මයන් ඔබ අරගෙන යනවා. හැබැයි ඒක නිකන් දවස එහෙම ප්ලෑන් වෙද්දී ඔබගේ ගැඹුරු තීරණ වලදී ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක පූර්ණව සම්බන්ධ වෙන්න වෙනවා. පූර්ණව සම්බන්ධ වෙන්න වෙනවා. ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තනේ බලන්න එයාලගේ ජීවිතය ඒ ගෝලියෝ 12 දෙනාව ජීවිතය ස්වාමීන් වහන්සේ නම කියලා කතා කරලා එයාලට අපොස්තලවරු කියලා නම් දෙනවා. ප්‍රේරිතයෝ කියලා නම් දෙනවා. මගේ ප්‍රේමවන්තනේ ඇත්තටම ප්‍රේරිතයෝ කියන්නේ යවනු ලබන කෙනෙක්. ප්‍රේරිතයෝ නෙමේ පෙරේතයෝ. තේරුණාද කියනක? පෙරේත චරිත තේරුණාද? අසමච්ඡාදී චරිත ස්වාමීන් වහන්සේ කඳු මුතුනට එක්ක ගන්නවා. ප්‍රේමවන්තනේ කඳු මුතුනට එක්ක ගන්නේ. ඒ කඳු මුදුනේ මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේට සම්බන්ධ කරගන්න. ස්වාමීන් වහන්සේට සම්බන්ධ කරගෙන කඳු මුදුනේ මොකද උනේ? ජේසු ඒ කඳු මුදුනේ තමයි කල්වාරි යාගය තුල මැරිලා උන්වහන්සේ කඳු මුදුනේ ලේවලින් සම්බන්ධ වෙලා බද්ධ කරගත්තේ ඔබව මාව. ඒ කඳු මුදුනේ අපි ඒ ලේවලට බද්ධ වෙන මොහොතක්. ඒ කඳු මුදුනේ අපි ඒ ලේවලට සම්බන්ධ වෙන මොහොතක්. මොකද අද කොලසිවරුන්ගේ ඊළඟ පදේ කතා කරලා කියන වචනේ බලන්න මේක අවශ්‍යයි. මොකද රවට්ටන ලෝකෙක ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ නොවන මිනිස් සම්ප්‍රදායන් හා ලෝක භූපතීන් පදනම් කොටගත් කියවෙන යන පුතේ
දර්ශනවාදවලින් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල්ලාට වන අයගෙන් පරිස්සම් වන්න. මන්ද ක්‍රිස්තුන් වහන්සේ තුළ උන්වහන්සේ මිනිස් භවයේ දේවත්වයේ පරිපූර්ණතාවය වැඩ වාසය කරයි. මගේ ප්‍රමාතනේ පරිස්සම් වෙන දෙයක් තියෙනවා. රවට්ටන ලෝකයක ඔබ මම ඉන්න. ඒ නිසා මේ ඩිසර්න්මන්ට් එක මේ යොමුව අවධානයෙන් ඉන්නම වෙනවා. ජීවිතේ ගොරවන සිංහෙක් වගේ ඔබව ගිල ගන්න කෙනෙක් ඉන්නවා. ඒ නිසා මේක නිරන්තර සටනක්. ඔබ ජේසුගේ කන්දර නැග්ගා කියලා කියන්නේ බලාගෙන ඉන්නවා තැන්න ඉඳගෙන දෙන්න දුවන්න ඔබට. ඔබ ඌවම හුරතල් කර ඉන්නවා නම් එතන පාපයත් එක්ක ඔබ ලෝකයට අයිති කෙනෙක් නම් උට කිසි ප්‍රශ්නයක් නැහැ ඔබත් එක්ක. හැබැයි ඔබ සටන ඔබ අනිත් පැත්තට ගිය ගමම තමයි ඔබගේ ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි ඔබට ගහන්න පටන් ගන්න. ඔබ කන්දට යන්න තීරණය කරද්දී ඔබ ඒ සිතුවිලි ප්ලෑන් එක කරද්දී යකා අනිත් පැත්තෙන් පුතුම සටනක් දෙනවා. ඔය කන්දට යන මොහොත නැති කරන්න. මොකද ඌ දන්නවා කන්දට ගියොත් කනෙක්ට් වෙනවා. කන්දට ගියොත් සම්බන්ධ වෙනවා. කන්දට ගියොත් සන්නද්ධ වෙනවා. ඌ ඉවරයි කන්දට ගියොත් එහෙම. උඩට එකම චැලෙන්ජ් එක ඔය කන්ද. එනිසා ඌට දාන්න පුළුවන් උඩර වැටි ගහන්න පුළුවන් තුරුම්පු සියලුම දේ ගහලා 64ම පාවිච්චි කරලා ඌ කොහොමරි නතර කරන්න යන්නේ කන්දට යන එක. මේක අඳුරන කෙනා දන්නවා. මේක අඳුරන කෙනා දන්නවා. මේක රස දැනෙන කෙනා දන්නවා. අමතක වෙලා නම් දැන් මතක් කරගන්න. මගේ ප්‍රේමන්තනේ කන්ද මුදුන ඒ නිසා තමයි මේ කන්දට නගින එක අනිවාර්ය දෙයක් වෙන්නේ. ජේසු ගොලිය 12 සෙනාව තෝරන්නේ කඳු මුදුනේදී. තාත්තත් එක්ක කතා කරනවා නේද? තාත්තත් එක්ක කතා කරලා කතා කරලා පේදුරුව ගන්නවා. පේදුරුගේ ජීවිතේ මෙන්න මෙහෙමයි තාත්තා පෙන්නනවා. ජෝම්ව ගන්නවා, ඇන්ඩ්‍රුව ගන්නවා, ජුදාස්වත් ගන්නවා. පාවා දෙන්න ඉන්න කෙනා පුතේ. ජේසුට සමහරවල්ලාට හිතෙන්නේ නැති තාත්තා මෙයාව ඕනේ නැහැ කියලා. තාත්තා කියන නෑ එයා ඉන්න ඕනේ. එයා ඉන්න ඕනේ. ජේසු තාත්තේ මගේ කැමැත්ත මේක. හැබැයි තාත්තා කියනවා නෑ පුතේ මගේ කැමැත්ත වෙන්න ඕනේ. ඒක සංවාදයක්. කඳ මුදුන කියන්නේ මම අයිති කරගන්න තැනක්. ඒ වගේම මම අතාරින්න තැනක්. තාත්තේ පුළුවන් නම් මේ පාත්‍රය අහක් කරන්න. මගේ කැමැත්ත නෙමෙයි හැබැයි වාසිගේ කැමැත්ත කරන්න. දේවදූතෙක් ඇවිල්ලා ශක්තිමත් කරනවා වගේ කඳ මුදුනේදී ඒ තීරණයත් එක්ක බරකල කරනවා. යාඥාව කියන්නේ සුන්දර දෙයක් නෙමෙයි හොඳේ. යාඥාව තියදී අයිති ඉල්ලනවා නැති වෙන්න. මේම දෙපැත්තට දෝලණය වෙන්නේ. තේරුණාද කියන එක? අයිස්ක්‍රීම්ද කොත්තමල්ලිද? නැද්ද? ඉතින් ඒ දෙපැත්තම පේනවා. ඒක choice එකක්. අනිත් යාඥාවට යන්නේ නැතුව ඔබට කොත්තමල්ලි පේන්නේ නැහැ මගේ ප්‍රේමන්තනේ. තේරෙනවද? දැන් නම් කොහොමද කොත්තමල්ලි පේනවා. වෙන මොකද යාඥා අර අයිස්ක්‍රීම්ම තමයි දකින්නේ. හැබැයි කන්දට ගියාම තමයි කොත්තමල්ලිත් පේන්නේ. ඒ යාඥාව තුලයි ඔබ චැලෙන්ජ් වෙන්නේ. යාඥාව තුල ඔබට අතාරින්නත් අයිති කරගන්නත් කියා දෙන්නේ. මගේ ප්‍රේමන්තනේ ඒ ගෝලිය 12 සෙනාව ජේසු තෝරගත්තේ ඒ විදියට. එච්චර සීරියස් තෝරා ගැනීමක්. ඒ කියන්නේ මගේ ප්‍රේමන්තනේ ඔබගේ හැම සිද්ධියක්ම ඔබ ජීවිතේ කරන හැම දෙයකටම තේරුමක් තියෙන්න ඕනේ. ඔබ ගන්න හැම හුස්මකටම උන්වහන්සේට සැලස්මක් තියෙනවා, තේරුමක් තියෙනවා. හැම චූටි දෙයකටම තේරුමක් තියෙනවා. ඒතර ඔබ නාස්ති කරන්නේ මොන විශ්වීය සැලස්මක්ද? ඔබ විමසන්න නැතිව ගන්න අඩිය. මගේ ප්‍රේමන්තනේ ඒ තියෙන පියවර ස්වාමීන් වහන්සේගෙන් අහන්න නැතුව නම් ඔබ ගන්නෙ ඔබ මොන කාලේ නාස්තියක්ද, කාල කන්නියෙක්ද? ඒකයි පෞලතුමා කියන්නේ මම කරන්නේ මම අකමැති දේ. මට කරන්න ඕන දේ මම අකමැති දේ. මේක මම අදින්නේ මේ පැත්තට. මම කාල කන්නියෙක් කියන්නේ ඒකයි. මගේ ප්‍රේමන්තනේ එහෙම බලද්දී අපි කොච්චර නාස්ති කරලාද? වෙලාව කොච්චර නාස්ති කළා, ජීවිතේ කොච්චර නාස්ති වෙලාද? ඉලක්කයක් නැතුව, අරමුණක් නැතුව ගිහිල්ලා. මගේ ප්‍රේමන්තනේ ස්වාමීන් වහන්සේ ඔවුන්ට ප්‍රේරිතයයි නම් තියෙනවා. මේ හැමෝකටම අවසානයේ කීතා කියලා කියනවා. උන්වහන්සේ ඔවුන් සමග කන්දෙන් බැස තැනිතලා බැම්බිමක නැවතී සිටිසේක. කන්ද තැන්න.
අපේ මාන්තියනේ උන්වහන්සේ මාර්තාට කතා කරලා කියද්දී මාර්තා ඔබ බොහෝ දේ ගැන නලංගු වෙනවා. අවශ්‍ය කර දෙයයි. මරියා යහපත් දේ තෝරගෙන ඉන්නවා කියද්දී. මරියා මොනවද කරන්නේ? මරියා පාමුල ඉඳගෙන ඇහුම්කන් දෙනවා. පාමුල ඉඳගෙන ඇහුම්කන් දෙන එක ලේසි දෙයක් නෙමෙයි. මොකද ජුදා සමාජයේ ඒගොල්ලන්ගේ හෝම් ස්ට්‍රක්චර් එක ගෙදර ආකෘතිය වෙනස්. එයාලගේ ගෙවල් වල තිබුණා ගෑනු පැති පිරිමි පැති. ඔබ මේක ඉගෙන ගන්න. ගෑනු පැති පිරිමි පැති. පිරිමි පැති වලට ගෑනු අය යන්නේ නැහැ. තේරුණාද කියන එක? එතකොට එහෙම යන්නේ නැති දැන් මේ සිටින් රූම් එක කියද්දි මේ ආලින්දේ මගේ ප්‍රේමාන්තියනේ පිරිමි අය විතරයි ඉන්නේ. ගෑනු අය යන්නේ නැහැ. හැබැයි මරියට අදාළ නැහැ. මරියා මහා අමුතුම චරිතයක්. සුන්දර චරිතයක්. මරියට අදාළ නැහැ. ආදරය ඉස්සරහා මරියා මේවා 7-5කට ගණන් ගන්න නැහැ. ඒ කියන්නේ අච්චර ගෝලිය පිරිමියා ඉන්න තැන මරියා යනවා ජේසුගේ පාමුල ඉඳ ගන්නවා. අදාළම නැහැ අනිත් සම්ප්‍රදාය අරගොල්ලෝ මොනවා හිතයිද මේගොල්ලෝ මොනවා කියයිද ජේසු නම් ජේසුම තමයි මරියට. එයා ඒ ඔක්කොම කඩාගෙන ගිහලා ජේසුගේ පාමුල ඉඳ ගන්නේ. මගේ ප්‍රේමාන්තේනේ. ඒතර එයාගේ තැන එතන. එයාගේ තැන එතන ලාසරස් මැරෙනවා. මගේ ප්‍රේමාන්තේනේ ජේසු මෙන්නම මරියට කතා කරනවා. ඔබට මතක නම් ජෝම් 12 වෙනි පරිච්ඡේදයේ මරියා නිකන් ඉඳගෙන ඉන්නේ නැහැ. මරියා ඇලබැස්ටර් සුවඳ විලේපනය කඩනවා. රිදිකාසි 300ක් විතර. කියන්නේ බරපතල ගානක් උන්වහන්සේගේ පාද ආලේප කරනවා. ජේසු කතා කරලා කියනවා මොකක්ද? ඇයට බාධා කරන්න එපා. ඇය මම භූමදානය කරද්දී මේක තියාගත්තාවේ. ඒ කියන්නේ ඒ වෙලාවේ ආලේප කරන දේ භූමදානය කරද්දී ආලේප කරන්න තියාගන්න කියලා කියනවා. ඒ ඇහුම් කන්දීම කඳු මුදුනේ අත්දැකීම කඳු පාමුල අත්දැකීමට අරගෙන යනවා. ඇහුම් කන්දීම සහ කීකරුවීම මේ දෙක කන්ද පාමුල තමයි අපි කීකරු වෙන්නේ. ඒ කීකරු වෙන්න බලය ලබන්නේ කන්ද මුදුනේ. ඒ කුරුසේ ගන්න බලය ලබන්නේ කන්ද මුදුනේ. මගේ ප්‍රේමාන්තනේ එහෙම නැතුව අපි යන්න නිකන් කරන්නම් වාලේ දේවල් කරගෙන හිත සතුටු කරගන්න විදියක් නැහැ. ඊට වඩා එහා තැනක අපි ඉන්න ඕනේ. මගේ ප්‍රේමාන්තනේ ජේසු යාලත් එක්ක කඳු පාමුලට එනවා. යාලත් එක්ක තැන්නේ ඉන්නවා. මොකද වෙන්නේ? වචනේ ගන්න. තීරහා සිදෝනේ මුදු කරෙන් උන්වහන්සේගේ දේශනා අසන්නට සිය රෝග සුව කරගන්නට බොහෝ දෙනෙක් එහි වූහ. අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූ සුව කරනු ලැබුහ. උන්වහන්සේ කෙරෙන් අනුහසනික්ම ඔවුන් සියල්ලා සුව කළ බැවින් මුළු සමූහය උන්වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ. කනෙක්ෂන් එකෙන් ලැබෙන බලය. මගේ ප්‍රේමාන්තනේ ජේසු ගෝලයන්ට කියා දෙන්නේ එකයි. පෙරේත කමින් ප්‍රේරිතකමට යන්න. ඔබ මේ තැන්නෙන් කන්දට යන්න ඕනේ. ප්‍රේරිතෙක්සේ ස්වාමීන් වහන්සේගේ හඬට ඇහුම්කන් දීලා ක්‍රියා කරන්න. ඒ කඳු මුදුනේ ඔබගේ සවන් විවර වෙන්න ඕනේ. ඒ තුලයි ඔබ ක්‍රියා කරන්නට යන්නේ. ඒ නිසා අද දවසේ ඔබගේ ජීවිතයේ මේ කන්ද සහ තැන්න ගැන හිතන්න. තරණය කරගත් තීරණය නතර නොවන කාරණය. ඒ තෝරගත්ත 12 දෙනා තමයි මගේ ප්‍රේමාන්තනේ ඒ මහා ජෙරුසලමේ ඒ නව ජෙරුසලමේ අතිවාරම් කණු 12 වුණේ ජුදාස් ඇරුණාම මගේ ප්‍රේමාන්තනේ ජුදාස් ඉතින් වටිලා ගියා. අනිත් හැම කෙනෙක්ම තමුන්ගේ ජීවිතය මහා ත්‍යාගයක්ව පූජා කරා. එයාලගේ ජීවිතය ඇන්න ගැහුවා, පෙළි කැපුවා, හැම ගැහුවා. ඒ ආන්තරය තුන ජීවත් වුණා. ඒ 12 දෙනාගේ දේශනා වලින් මේ මුළු ලෝකෙම අද ඔබ මම මෙතන මේ දේශනා කරන්නේ ඔබ අහගෙන ඉන්නේ ස්වාමින් වහන්සේගේ අත්දැකීම ලබන්නේ ඒ කඳු මුදුනේ තෝරගත්ත තීරණය නිසායි. තරණය කරගත් තීරණය නතර නොවන කාරණාව එකයි. මගේ ප්‍රේමාන්තනේ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත තුල බාහිති වෙද්දී ස්වාමීන් වහන්සේගේ කැමැත්තට ඔබ සම්බන්ධ වෙන්නේ කඳ මුදුනේදී. ඒ නිසා මතක තියාගන්න යකාගේ එකම කුරුමානම ඔබගේ ඉලක්කයට කනෙක්ෂන් එකටයි ගහන්නේ. යකා ඔබව හැම දෙයකම උත්සාහ කරන්නේ එතනට අරගෙන යන්නේ නැතුව ඉන්න. ඒක තමයි පළවෙනි පරම උත්සාහය.
හැබැයි කඳ මුදුනට ගියයි කියලා යකා ජේසු පාලු කරේට ගිහලා යාඥා කරද්දී එතනට ආවා. එතනත් ඔබ පරීක්ෂා කරනවා නීතිමත් ඒවයි distractions ඒවයි මයි ප්‍රමාන්තනේ බාධා කරගන්න එපා. අපි කියනවා make your distraction an attraction. අපි හිතමු ඔබ යාඥා කරද්දී ඔබට නරක සිතුවිල්ලක් එනවා. ඔබ මට කියලා තිනවා තේව මෑණියන් විදම්ම අපිරිසිදු විදියට දකින අය ඉන්නවා යාඥාවේදී. ජේසුව අපිරිසිදු විදියට දකින අය ඉන්නවා. ඒ අපිරිසිදු සිතුවිලි එනවා. හිතා ගන්න බෑ. ඒක කිසිම નિરાයාසකින් එන්නේ. සත පහකට ගණන් ගන්න එපා. ඊට පස්සේ ඊයා මේ මොකද හිතෙන්නේ? තාලන ඊයා කියලා මේකත් එක්ක යකාට ඕන දේ ඔබ කරනවා. Make your attraction. ඒ සිතුවිල්ල හැමම ගන්න. ඒ අපිරිසිදු සිතුවිල්ල දර්ශනය හැමම ගන්න. ජේසුගේ පාමුල තියන්න. ජේසුට කියන්න. ජේසුත් එක්ක ගැන කතා කරන්න. ඒ කියන්නේ මගේ ප්‍රමාන්තනේ පාපේ එන්ජොයි කරන එක නෙමෙයි. සිතුවිල්ලත් එක්ක යන එක නෙමෙයි නෑ. ජේසුගේ ඉස්සරහ අධිකාරින්න. When you make your distraction and attraction ඒ වෙලාවේ යාඥාවට කාරණාව කරගන්න. පොරබදෙන්න බා කවදාවත් සිතුවිල්ලක් එක්ක. කන්දෙන් බහිද්දී මම ප්‍රමාන්තනේ කන්දෙන් බැහුවම පස්සෙත් ඌ නතර වෙන්නේ නැහැ. කුරුසේ ගන්න එපා. ප්‍රතික්ෂේප කරන තැනකට එනවා. ඒ නිසා පරීක්ෂාව කියන එක නතර වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඔබ කඳ මුදුනේ ලබන බලයෙන් ඔබ ස්වාමින් වහන්සේ තුළ මහා පිළිතුරක් දෙන්නට ස්වාමින් වහන්සේ අද වචනය හරහා ඔබට මට ආරාධනා කරනවා ප්‍රමාන්තයේදී අයිති කරගන්න.